හැමෝටම ආයුබෝවන්. අපි නැවත වතාවක් මේ හමුවන්නේ ඕගොල්ලන්ට මතක ඇති අපි සාකච්ඡා කරමින් සිටින්නේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවසාන වාර පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. එතකොට අපි ආරම්භ කළා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම පළාතේ පාසල් සඳහා 2018 වසරේ ඉදිරිපත් කළපු ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව අපි ආරම්භ කළා. මේ වන විට අපි ප්‍රශ්න පත්‍ර අංක 1 සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අපි අවසන් කරලා තියෙනවා. එhmenan අද අපි මේ ආරම්භ කරන්න යන්නේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2018 නිකුත් කරපු ප්‍රශ්න පත්‍ර අංක 2 පිළිබඳ සාකච්ඡාවයි. ඒකේ අපි පළවෙනි පරිච්ඡේදය අද අපි සාකච්ඡාව ආරම්භ කරනවා. එහෙමනම් මුලින්ම අපි මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳ පුංචි අදහසක් ගත්තොත් හොඳයි කියලා හිතලා මම ඒ පිළිබඳ අවශ්‍ය උපදෙස් ටික දෙන්නම්. එතකොට මේ ප්‍රශ්න පත්‍ර අංක 2 සඳහා අපිට පිළිතුරු ලියන්න කාලය වශයෙන් අපිට පැය 2ක් ලැබෙනවා. ඒ පිළිබඳ අපි ඊටමත් හොඳ අවබෝධයකින් සිටීම ඊටමත් වැදගත් කරුණක්. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක්. අනිවාර්ය ප්‍රශ්නය ප්‍රශ්න කොටස් 10කින් සමන්විතයි. එතකොට මේ එක කොටසකට පිළිතුරු ලිවීමෙන් සැපයීමෙන් අපිට ලකුණු 2ක් බැගින් උපයන්න පුළුවන්. උපරිම ලකුණු 20ක් අපිට උපයන්න අවස්ථාව හිමි වෙනවා. එතකොට මේක අනිවාර්ය ප්‍රශ්න නිසා අපිට මේකේ කොටස් අත්හරින්න බෑ. අත්හැරිය කියන්නේ අපේ ලකුණු අපිට අඩු වෙනවා. ඒ වගේම මේ ප්‍රශ්නයේදී අපිට ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය යන කොටස් දෙකින්ම ප්‍රශ්න සංකලනයක් තමයි අපිට ලැබෙන්නේ. ඒ අනිවාර්ය ප්‍රශ්නය ගැන තමයි මම කිව්වේ. එතකොට මේකෙන් අපි ලකුණු 20ක් ඉපීමේ හැකියාව ලැබෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ තීරණය කරන්න ඕන මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න අපි උපරිම වශයෙන් කොච්චර කාලයක් අපිට වැය කරන්න පුළුවන්ද කියලා. මොකද ලකුණු 60න් අපි 3න් එකක් වන ලකුණු 20ක් සඳහා අපි පිළිතුරු ලියන්න තමයි මේ ප්‍රශ්නේ භාවිතා කරන්න. ඒක නිසා අපිට පැය 2ක කාලයක් ලැබෙනවා නම් ඒක කොටස් 3කට බෙදලා එක කොටසක් වගේ යන කාල නිර්ණයක් අපිට මේකට භාවිතා කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් බලමු අනිවාර්ය ප්‍රශ්නයට පස්සේ අපිට ලැබෙන්නේ පළවෙනි කොටස ප්‍රශ්න පත්‍රයේ ව්‍යාපාර අධ්‍යයන කොටස. එතන මේකේ අපිට කියන්නේ මොකද්ද? මෙම කොටසෙන් අපිට කිව්වා ප්‍රශ්න 2කට පිළිතුරු ලියන්න කියලා. ඒ මුල් පිටුවේ අපිට උපදේශ මාලාවේ තියෙන්නේ මේ පළවෙනි කොටසෙන් ප්‍රශ්න 2ක් පමණක් තෝරගෙන පිළිතුරු ලියන්න කියලා ව්‍යාපාර අධ්‍යයන කොටස. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 8 ගානේ ලකුණු 16ක් අපිට උපයන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලන්ට මෙතනදී වර්ණයක් ලැබෙනවා එක ප්‍රශ්නයක් අතහරින්න. ඒක නිසා මම ඕගොල්ලන්ට මතක් කරන්න කැමතියි අපි මේකේ ප්‍රශ්න 3කටම උත්තර ලියන්න උත්සාහ කරලා අපේ කාලය නැති කරගන්න හොඳ නැහැ. අපි මුලින්ම මේ ප්‍රශ්න පත්‍රය වතාවක් හෝ දෙවතාවක් වේගයෙන් කියවගෙන ගිහිල්ලා අපි තීරණය කරන්න ඕන අපිට වැඩිම ප්‍රවීණතාවයක් වැඩිම ලකුණු ප්‍රමාණයක් උපයන්න පුළුවන් ප්‍රශ්නයක් ප්‍රශ්න 2ක් අපි තෝරගෙන එක ප්‍රශ්නයක් අපි තීරණය කරනවා අත්හරින්න. ඒකට අපි පිළිතුරු ලියන්නෙම නැහැ. එතකොට අපි අර ප්‍රශ්න 2කට අපි උපරිම කාලය යොදවගෙන අපි වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ඉපීමේ පරමාර්ථයෙන් අපි අපේ හොඳ උත්සාහයක් අපිට ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේකේ ප්‍රශ්න 2 පිළිතුරු ලියලා ඊට පස්සේ අපිට ලැබෙන කොටස තමයි ගිණුම් කරන කොටස. ගිණුම් කරන කොටස. එතකොට ගිණුම් කරන කොටසේදී අපිට පළවෙනි ප්‍රශ්නය ඊට පස්සේ 2 3 4 කියන ප්‍රශ්න අපිට ව්‍යාපාර අධ්‍යයන කොටසෙන් හම්බ වෙනවා. ඊට පස්සේ 5 වෙනි ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය සහ 7 වෙනි ප්‍රශ්නය අපිට ගිණුම් කරන්නේ ඔස්සේ අපිට ලැබෙන ප්‍රශ්න. ඉතින් මේකිනුත් අපි ප්‍රශ්න 2යි තෝරගන්නේ. අපි දන්නවා අපිට එක ප්‍රශ්නයකට උපරිම ලකුණු 12ක් උපයන්න පුළුවන්. ඉතින් ඒක හන්දා අපි ප්‍රශ්නයක් තෝරගත්තොත් ඒ ප්‍රශ්නේ ඇතුලේ තියෙන උපකොටස් සියල්ලටම අපි පිළිතුරු සපයන්න ඕන. ඒ නිසා එතනින් අපි අත්හරින්න බෑ. ඒක
ඒක නිසා අපි පුළුවන් තරම් උපරිම අපිට දක්ෂතාවයක් ප්‍රවීණතාවයක් පෙන්වන්න පුළුවන් ප්‍රශ්නයක් අපි තෝරගන්න අපි උත්සාහ කරන්න ඕන. එතකොට මේ ගිණුම් කරන කොටසේදී අපිට බොහෝ විට න්‍යායාත්මක කරුණු වලට වඩා අපිට සංඛ්‍යාත්මක ගණනය කිරීම වලින් තමයි අපිට පිළිතුරු සපයන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා අපිට පුළුවන් මේ ගණනය කිරීම පෙර වැඩ ආකාරයෙන් අපිට කරලා අපේ ප්‍රශ්නය අහලා තියෙන විදිහට අපි පිළිතුර සකස් කරන්න ඕන. හොඳින් තේරුම් ගන්න ප්‍රශ්නය මොකද්ද අහන්නේ කියලා ඒකට පමණක් උත්තර දෙන්න අනවශ්‍ය දේවල් කරන්න යන්නත් අවශ්‍ය නැහැ. හැබැයි පෙර වැඩක් විදිහට අපිට ඒ අවශ්‍ය ගණනය කිරීම කරන්න අවශ්‍ය ගිණුම් මේවා සකස් කරගන්න පුළුවන්. ලෙජර් ගිණුම් සකස් කරන්න කියලා නැත්නම් අපි ලෙජර් ගිණුම් පෙන්වන්න අවශ්‍ය නැහැ. මොකද ඒ සඳහා යන කාලය අපතේ යෑමක් වෙන්න පුළුවන් නිසා. ඉතින් මෙන්න මේ කරුණු තමයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. මේ තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ සහ 7 වෙනි ප්‍රශ්නේ විදිහට අපිට ප්‍රශ්න 7කින් අපිට එක ප්‍රශ්නයක් අපිට අතහරින්න පුළුවන් දෙවන කොටසේ. ඉතින් මේ ආකාරයෙන් අපි පළවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් සහ දෙවෙනි කොටසෙන් අපි ප්‍රශ්න දෙකක් යනාදී වශයෙන් මම කිව්ව විදිහට අපිට තෝරගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අපි දකින්නේ මේ ගිණුම්කරණය ආශ්‍රිතව කොටස ප්‍රශ්න 5 6 සහ ඊළඟට අපිට ලැබෙනවා 7 වෙනි ප්‍රශ්නය. ඉතින් අපි දැන් මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න අවශ්‍ය යම්කිසි උපදෙස් ටිකක් අපි දැන් සාකච්ඡා කළා. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳ අපි යම්කිසි අවබෝධයක් ලබා ගත්තා. එහෙමනම් දුවල පුතාලා අපි දැන් ආරම්භ කරමු පළවෙනි ප්‍රශ්නය. අපේ සිද්ධිය ආශ්‍රයෙන් අපි ප්‍රශ්නයට පිළිතුරු දෙන පළවෙනි ප්‍රශ්නයේ සාකච්ඡාව අපි දැන් ආරම්භ කරමු. හොඳයි එහෙමනම් ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳ අපි හොඳ අවබෝධයක් ලබා ගත්තා. අපි දැන් එහෙමනම් මේ මධ්‍යම පළාතේ 2018 වසරේ දෙවන ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව අපි ආරම්භ කරමු. එහෙමනම් අපි දන්නවා පළවෙනි ප්‍රශ්නය අපි හඳුනගත්ත විදිහට මේ සිද්ධිය ආශ්‍රයෙන් තමයි අපිට පිළිතුරු ලියන්න තියෙන්නේ. අපි බලමු මේ සිද්ධිය මුලින්ම අපි ඒක මනසට දාගමු. අපි ඒක කියවලා. හොඳයි. මං කියවන්නම්. සෙව්මිනි කාව්‍යීන්ද්‍රයා ඖෂධවේදී පාඨමාලාවක් හදාරා වෙළඳපොළ අධීක්ෂණයකින්ද අනතුරුව 2018 ජනවාරි මාසයේ පළවෙනි දින රුපියල් 5 ලක්ෂයක මුදලක් යොදවලා රුපියල් 5 ලක්ෂයක මුදලක් යොදවලා රුපියල් 5 ලක්ෂයක මුදලක් හා රුපියල් 4 ලක්ෂයක් වටිනා ගොඩනැගිල්ලක් යොදා ඔසුමිනි ෆාමසි නමින් ව්‍යාපාරයක් ආරම්භ කළාය. ප්‍රදේශයේ ජනතාවට ඖෂධ මිලදී ගැනීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම වැදගත් කරුණක් විදිහට මම ඒක පොඩ්ඩක් ඉරි ගහ ගන්නම්. මොකද්ද කියන්නේ? මේ ප්‍රදේශයේ තියෙන දුර්වලතාවයක් තමයි ප්‍රදේශීය ජනතාවට ඖෂධ මිලදී ගැනීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීමත් ආසන්නයේ වෛද්‍ය සායන කීපයක් පවත්වාගෙන යෑමත්. තවත් කරුණක් විදිහට අපිට හම්බෙනවා ආසන්නයේ වෛද්‍ය සායන කීපයක් පවත්වාගෙන යෑමත් ඇයගේ ඖෂධ ඉල්ලුම වැඩිවීමට හේතු විය. හොඳ දෙයක්. එම ව්‍යාපාරයේ 2018 ජනවාරි මාසයේ සිදු වූ ගණදෙනු පහත දැක්වේ. 1. ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීම රුපියල් 30000යි. උපකරණ මිලදී ගැනුම් 1,50,000යි. ඖෂධ ගැනුම් 3,00,000යි. සේවකයාට වැටුප් ගෙව්වා රුපියල් 15,000යි. ඖෂධ විකුණුම් 1,80,000යි. බැංකු ණය ගත්තා 1,50,000යි. විදුලි බිල ගෙවීම රුපියල් 4,000යි. එමනම් පළවෙනි ප්‍රශ්නය
ඔසුමිනි ෆාමසි ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත්ද? මොකක්ද අහන්නේ? ඔසුමින ෆාමසි ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධානයකට අයත්ද? ආ කොටස මෙම ව්‍යාපාරයේ දැකිය හැකි ශක්තියක් ලියන්න. මෙම ව්‍යාපාරයේ දැකිය හැකි ශක්තියක් ලියන්න. හොඳයි. අපි දැන් මේ ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නේ පළවෙනි කොටස් දෙකට පිළිතුරු ලියන්න උත්සාහ කරමු. අපි නැවත වතාවක් බලමු අපි හඳුනාගත්ත වැදගත් කරුණු මොනවද කියලා. අපි දන්නවා සෙව්මිනි කාවින්ද්‍යා අපේ කතානායිකාව ඖෂධවේදී පාඨමාලාවක් හදාරා තමයි වෙළඳපොළ අධීක්ෂණයකුත් කරලා මේ ව්‍යාපාරේ පටන් ගන්න. ඉතාමත් හොඳ සූදානමකින් තමයි ඇය මේ ව්‍යාපාරේ පටන් ගන්න. අපි බලමු කොහොමද ප්‍රාග්ධනය සපයගන්නේ. ලක්ෂ 5ක මුදලින් යොදවන අතර ලක්ෂ 4ක් වටිනා ගොඩනැගිල්ලක්. එතකොට ආරම්භක ප්‍රාග්ධනය ලක්ෂ 9යි. ලක්ෂ 9යි. 5 එකතු කිරීම 4. ලක්ෂ 4ක් ගොඩනැගිල්ලක්. එතකොට එයා ව්‍යාපාරයේ ඔසුමින්න ෆාමසි කියලා තමයි අලුත් නමකින් තමයි පටන් ගන්න. එතකොට එයාගේ නම මොකද්ද? සෙව්මිනි. නම සෙව්මිනි. ව්‍යාපාරයේ නම දාන්නේ ඔසුමිනි කියලා. නමට වඩා වෙනස් නමක් තමයි තමාගේ ව්‍යාපාරයට දාන්නේ. එතකොට මේ පිහිටීම ගත්තොත් එහෙම මේ ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් ගොඩක් අඩුයි. ඒක මේකේ වැදගත් කරුණක් විදිහට පෙන්නනවා. ඒ වගේම ඒ කියන්නේ සෞඛ්‍ය පහසුකම් කියලා කිව්වේ ඖෂධ මිලදී ගන්න පහසුකම් නැල්ලු. ඒ කියන්නේ ෆාමසීස් මේ අවට නෑ කියන එක නිතරින් කියවන්නේ. හරි. ඒ වගේම වෛද්‍ය සායන කීපයක්ම තියෙනවා අවට. දොස්තරලා ගොඩක් ඉන්නවා. දොස්තර මහත්තුරු. ෆාමසි නෑ. හොඳයි නේද? අධීක්ෂණයකින් අනතුරුව තමයි එයා පටන් ගන්නේ ස්ථානයේ තීරණය කරන්නේ. මේ වගේ වටපිටාව. ඉතින් මේ විදිහට පටන් ගත්තයින් පස්සේ ඖෂධ ඉල්ලුම එන්න වැඩි වුණා. එම ව්‍යාපාරයේ 2018 ජනවාරි මාසයේ සිදු වූ ගණදෙනු තමයි මේ දක්වන්නේ. ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීම, උපකරණ ගත්තා, ඖෂධ ගත්තා, සේවකයන්ට වැටුප් ගෙවීම, ඖෂධ විකුණුම්, බැංකු ණය ගත්තා, විදුලි බිල ගෙවීම. හොඳයි. අපි දැන් ආපහු ප්‍රශ්නේ බලමු. ඔසුමිනි ෆාමසි ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත්ද? ඒතර පළවෙනි ප්‍රශ්නය අහන්නේ ව්‍යාපාර සංවිධාන වර්ග. මේ ෆාමසි ව්‍යාපාරයේ අපි ගත්තොත් එහෙම අපි කුමන විදිහටද මේක අපි උත්තර දෙන්නේ? සංවිධාන වර්ග කරන හැටි විවිධාකාරයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. භාණ්ඩ සපයන ව්‍යාපාර, සේවා සපයන ව්‍යාපාර, ව්‍යාපාර අරමුණු අනුව ඕනම ව්‍යාපාරයක අරමුණක් තියෙනවා. ලාභ ලැබීම, ලාභ නොලැබීම. නමුත් අපි දන්නවා මේ ෆාමසියක් දාන්නේ ලාභ ලැබීමේ අරමුණෙන්. ඒක හන්ද අපිට ඒකේ තරම් වැදගත් කරුණක් නෙමෙයි. රාජ්‍යාංශේ ඒ වගේම පෞද්ගලික අංශේ. ඒකත් අපිට තරම් වැදගත් දෙයක් නෙමෙයි. එහෙමනම් මේ මෙතනදී අහන්නේ මේ ඔසුමින ෆාමසි එකෙන් කුමන වර්ගයේ භාණ්ඩයක්ද පාරිභෝගිකයන්ට දෙන්නේ කියලා. භාණ්ඩයක්ද සේවාවක්ද? ඒක තමයි අහන්නේ. එහෙමනම් ඔසුමින ෆාමසි ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධාන එකෙන් අහන්නේ භාණ්ඩ ඒ කියන්නේ නිෂ්පාදනයේ ස්වරූපේ නෙමෙයි අහන්නේ සංවිධාන වර්ගය. සංවිධාන වර්ගය.
එතකොට අපි කොහොමද ඒකට උත්තර දෙන්නේ? අනිවාර්යයෙන්ම මේක අපි දන්නවා පුද්ගලික අංශයේ ව්‍යාපාරයක්. පෞද්ගලික අංශය. මේක රජයට අයිති එකක් නෙමෙයි. නමුත් පෞද්ගලික අංශයේ තියෙන සංවිධාන වර්ග මොනවද? තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්. එතකොට මේ අතුරින් අපේ මේ සෙව්මිනිගේ ව්‍යාපාරය මොකද්ද? ඇය තනියෙන් තමයි පටන් ගන්න ප්‍රාග්ධනය යොදලා. එහෙමනම් උත්තරේ කේවල ස්වාමී ව්‍යාපාරයක්. එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒක පුද්ගල. මෙම ව්‍යාපාරයේ දැකිය හැකි ශක්තියක් ලියන්න. අපි දැන් ශක්ති ටික හොයාගත්ත දරුවනේ. මොනවද? අපි දැක්ක මේ පසුබිමේදී මේ ප්‍රදේශයේ ජනතාවට වෙනත් ෆාමසි තිබ්බේ නැහැ. නේද? දැන් අහන්නේ ශක්තියක් තමයි අහන්නේ. ඒතර ශක්තියක් අපි දැක්ක වෙනත් ෆාමසි නැහැ කියලා. ඒක ඇත්තටම ඒක අවස්ථාවක්. නමුත් ශක්තියක් කියලා කියන්නේ සෙව්මිනි කාවින්ද්‍යා මෙන්න ඖෂධවේදී පාඨමාලාවක් හදාරනවා. එතකොට මේකට වෙනම කෙනෙක් අවශ්‍ය නැහැ. එයාටම ලයිසන්ස් එක තියෙන. ඔයගොල්ලෝ දන්නවා ෆාමසියක් කරන්න මේ ෆාමසි ලයිසන්ස් එක තියෙන කෙනෙක් ඉන්න ඕන. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඖෂධවේදී පාඨමාලාවක් හදාරා තිබීම. කවුද? අපේ සෙව්මිනි. සෙව්මිනි ශක්තියක් ඒක. ඖෂධවේදී පාඨමාලාවක් හදාරා තිබීම. තවත් ශක්තියින් අපිට හොයාගන්න පුළුවන් වෙයි. ඇයට ප්‍රාග්ධන ශක්තියක් තිබෙනවා. එහෙම නේද? මේ ආරම්භක ප්‍රාග්ධනය එයා කොහොම හරි තමා විසින්ම සොයාගෙන තියෙනවා. එහෙමනම් දෙවන කාරණේ තමයි ප්‍රාග්ධනය තිබීම. බැංකු ණයක්වත් ගත්තා කියලා පෙන්වන්නේ නැහැ. එහෙනම් අපි කාරණා දෙකක් අපි හොයාගත්තා. ඊළඟ ප්‍රශ්නේ 2 කොටස ආ. ප්‍රශ්නේ මොකද්ද? ඔසුමින ෆාමසි ව්‍යාපාරයේ ලියාපදිංචි කළ යුතුද? මේ ප්‍රශ්නයට අපි කොහොමද පිළිතුරු ලියන්නේ? අපි දැනගෙන ඉන්න ඕන මේක අපි හඳුනාගත්තා කේවල ස්වාමි ව්‍යාපාරයක්. එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක්. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කළ යුතුද? පළවෙනි ප්‍රශ්නේ. මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන ඒක. තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය අනිවාර්ය නොවේ. නමුත් ලියාපදිංචිය අනිවාර්ය විය යුතු අවස්ථාවල් තියෙනවා. එතකොට මොකද්ද ඒ අනිවාර්ය වෙන අවස්ථාව? අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර නමේ කොටසක් හෝ භාවිතා කරලා එහෙම නැත්නම් වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ලියාපදිංචිය අනිවාර්ය වෙනවා. එතකොට අපි මේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? අපි හරියට උත්තර දෙන්න ඕනේ. ඔසුමින ෆාමසි ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුද? මේක අහන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කළ යුතුද කියන එක නෙමෙයි. එවනම් ඔසුමින ෆාමසි ව්‍යාපාරය කියනකොට අපිට මේ සිද්ධිය ආශ්‍රයෙන් තමයි අපිට මේකට උත්තර දෙන්න ඕන. හරි? මෙන්න අයිතිකරුගේ නම. සෙව්මිනි කාවින්ද්‍යා. සෙව්මිනි කාවින්ද්‍යා එයාගේ නම. ඒ වුණාට එයාගේ ව්‍යාපාරය එයා පටන් ගන්නෙ මොනවා කියලාද? ඔසුමිනි ෆාමසි. නමේ කෑල්ලක්වත් නැහැ. එහෙමනම් උත්තරේ මොකද්ද වෙන්න ඕන? ලියාපදිංචි කළ යුතුය. අපි කෙලින්ම උත්තර ලියමු. ලියාපදිංචිය අනිවාර්යයි. අනිවාර්යයි.
ඔබේ පිළිතුරට හේතු දක්වන්න. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ. දැන් අපි හේතුව හොයාගත්තා. මොකද්ද? අයිතිකරුගේ සම්පූර්ණ නම. ඒක තමයි නීතිය. සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය ආරම්භ කිරීම. ඒක තමයි මේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට මූලික හේතුව. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ ආ කොටස මෙම ව්‍යාපාරය සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද? මොකද මේ අපි දන්නවා ඕනම ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේ යම්කිසි මිනිස් අවශ්‍යතාවයක් ඉෂ්ට කිරීමට. ඒක පිළිගන්නවද? ඕනම ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේ යම්කිසි මිනිස් අවශ්‍යතාවයක් තෘප්තිමත් කිරීමට. මේක වඩාත් තහවුරු වෙනවා ව්‍යාපාරයක නිර්වචනයේ. ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතාවයක් සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා සැපේම ආශ්‍රිත ආර්ථික ක්‍රියාවලියක්. ඔන්න මං නිර්වචනයක් කියනවා. එවනම් ඔසුමින ෆාමසි ව්‍යාපාරයෙන් ඉලක්ක කරන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? මොනවද මේකෙන් අපි අලෙවි කරන භාණ්ඩේ නැත්තම් සේවාව? අපි මේකෙන් සපයන්නේ මේ ඖෂධ මිලදී ගැනීමට සැලැස්වීම. ඇයි අපිට ඖෂධ අවශ්‍ය වෙන්නේ? අපි ගිලන් වෙච්ච වෙලාවක, අසනීප වෙච්ච වෙලාවක ඒ අසනීපයෙන් සුවපත් වෙන්න තමයි අපිට බෙහෙත් අවශ්‍ය වන්නේ. ඖෂධ අවශ්‍ය වන්නේ. එහෙමනම් බෙහෙත් නැත්තම් ඖෂධ කියන ඒ නිෂ්පාදනය එහෙම නැත්තම් ඒ සේවාව ඇයි සපයන්නේ? කුමන අවශ්‍යතාවයක්ද මෙතන ඉෂ්ට කරන්නේ? සෞඛ්‍යය. මූලික අවශ්‍යතාවය තමයි මිනිසාගේ සෞඛ්‍යය රැක ගැනීම. ශරීරය අසනීප වෙච්ච වෙලාවට අපි යථා තත්ත්වයට පත් වෙන්න නම් අපිට ඖෂධ අවශ්‍යයි. එමනම් සෞඛ්‍ය කියන මිනිස් අවශ්‍යතාවයේ මූලික අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගත යුතු තත්ත්වය තමයි මේකේ මූලික මිනිස් අවශ්‍යතාවය. ඊට අදාළව උවමනාවක් නම් කරන්න. උවමනාවල් කියලා කියන්නේ මේ මිනිස් අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා අපිට තියෙන විවිධ වූ විකල්ප මාර්ග. වෙනත් විදිහකින් කිව්වොත් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නා විකල්ප ක්‍රම වලට තමයි අපි කියන්නේ උවමනාවල් කියලා. එහෙමනම් මේ සෞඛ්‍ය කියන අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න අපිට තියෙන උවමනාවල් මොනවද? කීපයක් අපි නම් කරමු. ලෙඩ වුණොත් අපිට සුවපත් වීම සඳහා අපිට අවශ්‍ය වෙනවා මොනවද? වෛද්‍යවරයෙක්, වෛද්‍යවරයා, රෝහල, ඊට පස්සේ අපි අර ලේ රිපෝට්ස් එම ගන්න තැන මොකද්ද? ඒවට කියන්නේ රසායනාගාර සේවා. ඊට පස්සේ බෙහෙත්. මේ සියල්ල අපි මේ සෞඛ්‍යය කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න අපි භාවිතා කරන විවිධ වූ විකල්ප. ඊළඟ ප්‍රශ්නය.
හතරවෙනි ප්‍රශ්නය මෙම ව්‍යාපාරයට ඇල්මැති පාර්ශවයන් දෙදෙනෙක් නම් කරන්න. කවුද ඇල්මක් ඇති පාර්ශවයන්? අයිතිකරු අනිවාර්යෙන් මේ ව්‍යාපාරය ගැන ඇල්මක් දක්වනවා. සෙව්මිනි කාවින්දය, ඊට පස්සේ ගනුදෙනු කරුවන්, ප්‍රදේශයේ ජනතාව, ගනුදෙනු කරුවන් මේ ව්‍යාපාරය කෙරෙහි ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන ඇල්මක් ඇති පාර්ශවයන් දෙකක්. හැබැයි තරගකරුවන් නම් මේ හරියේ නෑ කියලා තමයි අපි සිද්ධියේ දැක්කේ. නමුත් තරගකරුවන් වුවත් ඇල්මක් ඇති පාර්ශවයන් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ සැපයුම් කරුවන්, බෙහෙත් හේත් ගෙනත් දෙන විවිධ ආයතන සැපයුම් කරුවන් ගණයට වැටෙනවා. මෙහි ඇති ව්‍යාපාරික අවස්ථාවක් වන්නේ, ඔකට මතක ඇති මේ සිද්ධිය දීලා තිබ්බ ව්‍යාපාරික අවස්ථාවන් කීපයක් ගැන. මොනවද? මේ ප්‍රදේශයේ ඖෂධ මිලදී ගැනීමට ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම. ප්‍රදේශයේ ඖෂධ මිලදී ගන්න වෙනත් ෆාමසි නොමැතිවීම, වෛද්‍ය සායන කීපයක් ආසන්නයේ තිබීම. නේද? එමනම් අපි එක ලියමු. වෙනත් ෆාමසි අවට නොමැතිවීම එකක්. එතකොට මේ ආයතනයටම තමයි ඔක්කොම එන්නේ. නොමැතිවීම පළවෙනි එක. තවත් එකක් ඕනනම් අපිට අතිරේකව ලියන්න පුළුවන්. වෛද්‍ය සායන කිහිපයක් අවට පැවතීම. හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 5 වෙනි ප්‍රශ්නය. 2018 ජනවාරි මාසයේ 1 වෙනිදා ගිණුම් කරන සමීකරණය අගයන් සහිතව ඉදිරිපත් කරන්න. මොකද්ද ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ? ව්‍යාපාරයක් බාරයට පත්වන වත්කම් සහ එම වත්කම් වල අයිතිය බෙදී යන ආකාරය. අයිතිය බෙදී යන කොටස් දෙකයි ව්‍යාපාරයේ හිමිකරුවන් සහ ණය හිමියන්. ඒක තමයි ගිණුම් කරන සමීකරණය. එහෙනම් අපි ගිණුම් කරන සමීකරණය ඉස්සෙල්ලාම ලියමු. මොනවද? වත්කම් සමානයි හිමිකම්, ඒකට එකතු කරන්න ඕන වගකීම්. මෙතන හිමිකම් කියලා කියන්නේ අයිතිකරුවන්ගේ අයිතිය, ප්‍රාග්ධනය. වගකීම් කියලා කියන්නේ මේ වත්කම් ටික මිලදී ගන්න ව්‍යාපාරයට අයිතිකරුවන් හැර වෙනත් මූල්‍ය ආයතන සහ වෙනත් සැපයුම්කරුවන් ණය සපයලා තියෙනවා නම් ඒ ටික තමයි වගකීම් විදිහට අපි හඳුනගන්නේ. එhmenan අපිට දැන් තියන්නේ මේ අපේ ඔසුමිනි ෆාමසි එකේ ජනවාරි මාසයේ 1 වෙනි දින තත්ත්වය මේ තියෙන්නේ ජනවාරි මාසයේ සිදුවෙච්ච ගණදෙන. නමුත් අපෙන් අහන්නේ එකයි එක දින ගිණුම් කරන සමීකරණය. එහෙමනම් එකයි එක දින තත්ත්වය බලා ගන්න ඕන නම් මෙන්න මේ ටික තමයි අපිට හමු වෙන්නේ 2018 ජනවාරි මාසයේ 1 වෙනි දින රුපියල් 5 ලක්ෂයක මුදලක් හා 4 ලක්ෂයක් වටිනා ගොඩනැගිල්ලක්. එhmenan මුළු වත්කම් කීයද?
5,00,000 එකතු කිරීම 4,00,000 කියන්නේ රුපියල් අපි එක වෙන පාටකින් දීමු. රුපියල් 9,00,000යි. මම මෙන්න වත්කම් පැත්ත හඳුනගත්තා 9,00,000ක් විදිහට. එතකොට ඒ 9,00,000 කාටද අයිති වෙන්නේ? 9,00,000 අයිති වෙන්නේ හිමිකම් විදිහට. මොකද මේ දෙකම ගේන්නේ සෙව්මිනි නිසා. එහෙමනම් හිමිකම් කීයද? රුපියල් 9,00,000. ණය අරන් තිබ්බනම් අපිට වගකීම් විදිහට පෙන්වන්න සිද්ධ වෙනවා. දැන් අපිට පේනවා 9,00,000ට 9,00,000 සමාන වෙනවා. ඊළඟ ප්‍රශ්නය. අංක 6 ගණදෙනුව සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත නම් කරන්න. අංක 6 කියන ගණදෙනුව පොඩ්ඩක් බලන්න. බැංකු ණයක් ගත්තා. මෙන්න මේක. අංක 6 කියන්නේ බැංකු ණයක් ගත්තා කියන ගණදෙනුව. මේ ගණදෙනුව සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය සහ මූලික පොත නම් කරන්න. බැංකු ණයක් ව්‍යාපාරයට ලැබෙනවා. මේ තියෙන්නේ ජනවාරි මාසයේ සිදුවෙච්ච ගණදෙනුව. එතකොට මුදල් ලැබීමක් සිද්ධ වෙනවා. මුදල් ලැබීම සිද්ධ වෙන විට අපි මොකද්ද කරන්නේ? අපි නිකුත් කරන්නේ මොකක්ද? අපි රිසිට් එකක් නිකුත් කරනවා. බැංකු ණයක් ගන්නකොට අපි මුදල් ලැබුණා කියලා අපි රිසිට් එකක් අපි නිකුත් කරලා ඒක අපි ගිණුම් කරන අංශයේ තියා ගන්නවා. ඒ රිසිට් එකේ තමයි මේක කුමක් සඳහා ලැබිච්ච මුදලක්ද කියන එක පෙන්වන්නේ. අපිට ඒක බැංකුවට දීමට අවශ්‍යතාවයක් නැතත් අපිට ව්‍යාපාරයේ ගිණුම් අංශයේ මේක තියාගන්න සිද්ධ වෙනවා. මේක ලදුපතක්. අපි රිසිට් එකකට කියන්නේ ලදුපතක්. එමනම් මූලාශ්‍ර ලේඛනය කියලා කියන්නේ ඒක සාක්ෂියක් විදිහට අධිකාරියක් ඇතුව අස්සම් කරලා වගකීමක් ඇතුව ගණදෙනුවේ මූලික විස්තර සඳහන් කරමින් නිකුත් කරන ලේඛනයක්. මේ අවස්ථාවේදී ඒ ලේඛනය නිකුත් කරන්නේ මේ ඔසුසලින්මයි. එතකොට ඔසුසලින්ම අපි නිකුත් කරන ලදුපතක් කියලා අපි එකට කියනවා. ඒ ගණදෙනු සිදුවෙච්ච දිනේ නිකුත් කරන. එහෙමනම් මූලාශ්‍ර ලේඛනය මොකද්ද? මූලාශ්‍ර ලේඛනය ඒක තමයි ලදුපත. එතන මොකද්ද මේක මූලික සටහන් පොත? මේක සඳහන් වන මේක සටහන් කරන මූලික සටහන් පොත කුමක්ද? මුදල් ලැබීම. නිසා මම මෙතෙන් යන්නම්. ප්‍රශ්නේ කොටස් දෙකකින් අහන්නේ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත. මුදල් ලැබීම් සටහන් කරන මූලික පොත මොකක්ද? අපි දන්නවා ඒක. මුදල් පොත. මුදල් පොත. එහෙම නැත්නම් මේක බැංකු ගිණුම වෙන්නත් පුළුවන්. චෙක් පතකින් ලැබෙනවා නම් මුදල් පොත ඕනනම් අපිට ඒක බැංකු ගිණුම කියලා දාන්න පුළුවන්. බැංකු ණයක් ගන්නකොට බොහෝ විට බැංකු ගිණුමක් ආරම්භ කරනවා. එහෙම වුණොත් එම මුදල අපේ බැංකු ගිණුම හරහා තමයි අපිට ලැබෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. සෙව්මිනි බැංකු ජංගම ගිණුමක් විවෘත කිරීමට කැමැත්තෙන් සිටියා. තාම ඕපන් කරලා නැහැ බැංකු ගිණුමක්. මුදලින් තමයි ලැබිලා තියෙන්නේ. ඒක හන්ද අපිට මේ පිළිතුර අපි දන්නවා. ඒක අපිට මුදල් පොත කියලාම තහවුරු කරන්න පුළුවන්. හරි. දැන් මොකද කියන්නේ? සෙව්මිනි බැංකු ජංගම ගිණුමක් විවෘත කිරීමට කැමැත්තෙන් සිටි. ජංගම ගිණුමක්. ජංගම ගිණුමක් ආරම්භීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන 3ක් ලියන්න. මොකද්ද ජංගම ගිණුමක් කියලා කියන්නේ?
ව්‍යාපාරයේ විසින් බැංකුවක ආරම්භ කරන ලද විශේෂිත ගිණුම් වර්ගයක්. මේ ගිණුම් වර්ගය ආරම්භ කිරීම නිසා අපිට චෙක්පත් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම අපිට අවස්ථාවක් ලැබෙනවා ස්ථාවර නියෝග ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඍජු ප්‍රේෂණ කරන්න පුළුවන්. ඊළඟට චෙක්පත් වලින් අපිට ගනුදෙනු සිද්ධ කරන්න පුළුවන්. බැංකු අයිරා පහසුකම් ලබා ගන්න පුළුවන්. එහෙනම් තුනක් තමයි අපෙන් අහන්නේ. ඒක නිසා අපි කියමු මෙන්න මේ විදිහට. 1 අයිරා පහසුකම් ලබා ගත හැකි වීම. අයිරා පහසුකම් 2 ස්ථාවර නියෝග 3 අතිරේක කරුණක් විදිහට අපිට ලියන්න පුළුවන් ඍජු ප්‍රේෂණ. ඍජු ප්‍රේෂණ කළ හැකි වීම. මේවා තමයි බැංකු ගිණුමකින් අපිට ලබා ගන්න පුළුවන් විශේෂ පහසුකම්. 8 වෙනි ප්‍රශ්නය. අංක 2 ගණිතෙනුවට අදාළ දිත්ත සටහන ලියන්නලු. අංක 2 ගණිතෙනුව මෙන්න මේක මොකද්ද? උපකරණ මිලට ගැනීම. උපකරණ මිලට ගැනීම. මේකට අදාළ දිත්ත සටහන මොනවද? සල්ලි වලට තමයි ගන්නෙ. එහෙමනම් අපි හර කරන්නේ උපකරණ කියන වත්කම් ගිණුම. උපකරණ කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක ශේෂය සාමාන්‍යයෙන් හර. ඒක නිසා වත්කම් ගිණුම අපි හර කරනවා වටිනාකම රුපියල් 1,50,000යි. එතකොට මේ උපකරණ මිලදී ගත්තා කියලා කියන්නේ එමනම් කොයි ගිණුමද බැර වෙන්නේ? උපකරණ ගැනීම සඳහා අපිට මුදල් එළියට ගලාගෙන යනවා. මුදල් ගිණුම. මුදල් ගිණුම බැර කීයද? 1,50,000යි. මේක තමයි අපේ දිත්ත සටහන. ඊට පස්සේ තමයි අපි ලෙජර් ගිණුම් වලට මේක අරන් ගිහිල්ලා හර බැර සටහන් ටික අපි සම්පූර්ණ කරන්නේ. දෙවන ගණනට අදාළ දිත්ත සටහන වටිනාකමත් එක්ක අපි ලියලා තියෙනවා. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයේ වත්කම් අඩුවීම හා වියදම් වැඩිවීමට අදාළ ගනුදෙනු නම් කරන්න. මොකද්ද? වත්කම් අඩුවීම හා වියදම් වැඩිවීමට අදාළ ගනුදෙනු නම් කරන්න. වත්කමක් අඩු වෙලා තියෙන ගනුදෙනුවක් වෙන්න ඕන. වියදමක් වැඩි වෙලා තියෙන්නත් ඕන. ඒ දෙක තමයි අපිට හඳුනා ගන්න ඕන. අපි ඉස්සෙල්ලාම බලමු ගොඩනැගිල්ල අලුත් වැඩියා කරා කියනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒතර මේකේ අහන්නේ මේ දෙකම සම්පූර්ණ වෙන දේවල්. එක වත්කමක් අඩු වෙන්න ඕන, අනිත් පැත්තෙන් වියදමක් වැඩි වෙන්න ඕන. පළවෙනි එක ගත්තොත් එහෙම ගොඩනැගිල්ල අලුත් වැඩියා කරා කියලා. අලුත් වැඩියා කරනවා කියලා කියන්නේ වියදමක් වැඩි වෙනවා, වියදමක් හර වෙනවා. ඒ වගේම ඒ සඳහා මුදලක් ගිය නිසා මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒක නිසා අපි එකක් විදිහට මෙන්න මේක තෝරගන්නවා. එහෙමනම් පළවෙනි එක. උපකරණ මිලදී ගැනුම්. උපකරණ කියලා කියන්නේ වියදමක්ද? නැහැ. උපකරණ කියන්නේ වත්කම. වත්කම් අඩුවීමක් සිද්ධ වෙලා නැහැ. වත්කමක් මෙතන උපකරණ කියන වත්කම වැඩි වෙනවා. ඒ වගේම මුදල් කියන වත්කම අඩු වෙනවා. එතකොට එකක් සම්පූර්ණ වුණාට අනිත් එක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඖෂධ ගැනුම් කියනකොට ඇත්තටම අපේ ඖෂධ තොග කියන වත්කම වැඩි වෙනවා. එතකොට වත්කම වැඩි වෙනවා. මුදල් ඇත්තටම අඩු වෙනවා. ඖෂධ ගැනුම් කියලා මිලදී ගැනුම්. එතකොට ගැනුම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් එක වියදමක් විදිහට තමයි අපි හඳුනගන්නේ. ඒක හන්ද අපිට මේ තුන්වෙනි ගණදෙනුවත් ගැනුම් වියදම වැඩි වෙනවා. ඒ වගේම මුදල් කියන වත්කම අඩු වෙනවා. හරි? ඊළඟට සේවකයාට වැටුප් ගෙව්වා.
හරි වැටුප් ගෙවනවා කියනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයේ වත්කමක් අඩු වෙනවද? ඒතර වත්කම් කියලා කියන්නේ මොනවද? මුදල් අඩු වෙනවා. නේද? මුදල් අඩු වෙනවා. එතකොට මේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන හන්ද අපි මේකත් අපි හඳුන ගන්නවා මේ කොන්දේසි සම්පූර්ණ වෙන්න ගන්න දෙනවා කියලා. ඒකට ඖෂධ විකුණුම් ගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ? එක පැත්තකින් වත්කමක් අඩු වෙනවද? ඖෂධ විකුණුම්. ඊළඟට අනිත් පැත්තෙන් වියදමක් වැඩි වෙනවද? නෑ මෙතන තියෙන්නේ ආදායමක් නිසා ඒක අපිට ගැලපෙන්නේ නෑ. බැංකු ණය ගන්නකොටත් එහෙමයි වියදමක් නෙමෙයි. ඊට පස්සේ විදුලි බිල ගෙවුවා කියනකොට නැවත වතාවක් අපිට මේ කොන්දේසිය සම්පූර්ණ වෙනවා. මුදල් අඩු වෙනවා, වියදමක් වැඩි වෙනවා. එහෙමනම් උත්තරේ තමයි ගණදෙනු අංක 1 3 4 7 1 3 4 7 කියන ගණදෙනු ටික මේ කියන අවශ්‍යතාවය සම්පූර්ණ වෙන බවක් අපිට තහවුරු කරන්න පුළුවන්. හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. අවසාන ප්‍රශ්නය. 2018 ජනවාරි මාසයේ 31 වන දිනට මුදල් පොත පිළියෙල කොට අත ඉතිරි මුදල් ශේෂය සොයන්න. කවදටද? 18/1/31. එමනම් අපි දැන් බලමු මේ මුදල් ගිණුම සකස් කරන්නේ කොහොමද කියලා. අපි මුදල් ගිණුම ආකෘතිය අපි සකස් කරගමු. මෙන්න මේ විදිහට. මුදල් ගිණුම අපි පටන් ගමු ආරම්භක ශේෂයෙන් පටන් ගමු. ආරම්භක ශේෂය කීයද? ඉස්සෙල්ලාම සෙව්මිනි විසින් රුපියල් ලක්ෂ 5ක මුදලක් අරන් එනවා. ඒක නිසා ජනවාරි මාසේ පළවෙනිදා 1/1 අපිට ප්‍රාග්ධනය කියලා ලක්ෂ 5යි. ලක්ෂ 5යි. අපි බලමු ඊළඟ ගණදෙනුව මොකක්ද කියලා. මේ ලක්ෂ 4ක් වටිනා ගොඩනැගිල්ල මුදල් ගණදෙනුවක් නෙමෙයි. ඒක නිසා අපි ඒක අත්හරිනවා. ඊළඟට අපි දන්නවා ගොඩනැගිල්ල අලුත් වැඩියා කරනවා. ජනවාරි මාසයේ සිදු වූ ගණදෙනු ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීමක් සිද්ධ කරනවා. එතකොට අලුත් වැඩියා කිරීම කියන්නේ වියදමක් නිසා අපි මුදල් ගිණුමේ බැර පැත්තෙන් පෙන්නනවා. 1/1 ගොඩනැගිලි අලුත් වැඩියා. අලුත් වැඩියා කීයද? රුපියල් 30000යි. ඊළඟට උපකරණ මුදලට තමයි අරන් තියෙන්නේ. කවද්ද දිනය? 1/2 උපකරණ ගිණුම හර කරනවා. අපි හර සටහන පෙන්වන්නේ අපෙන් එහෙම අහලා නැහැ. දිත්ත සටහන් පෙන්වන්න කියලා, ledger ගිණුම් පෙන්වන්න කියලා අපි මුදල් පොතේ ගණදෙනු විතරයි අපි මේ අවස්ථාවේදී සම්පූර්ණ කරන්නේ. එක ගිණුමක් විතරයි සම්පූර්ණ කරන්නේ. ඊළඟට අපි බලමු ඖෂධ ගැනුම් කියන එකටත් 1/3 වෙනි දවසේ ඖෂධ ගැනුම් කීයද වටිනාකම? රුපියල් ලක්ෂ 3යි. 3 ලක්ෂයයි. ඊළඟ ගණදෙනුව
1.4 වැටුප් ගෙවීම 1.4 වැටුප් ගෙවනවා කීයක්ද 15000යි ඊළඟට ඖෂධ විකුණුම් කියලා කියන්නේ මුදල් ලැබීමක් 1.5 විකුණුම් ගිණුම කීයද අගය 1,80,000යි 1,80,000යි ඊළඟට 1.6 බැංකු ණයකින් ආපහු බැංකු ණයක් ගන්නවා මුදල් ලැබෙනවා කීයක්ද බැංකු ණය මුදල් ලැබෙනවා 1,50,000ක් 1,80,000යි 1,50,000යි ආයෙත් වියදමක් අපිට හම්බ වෙනවා 1.7 මොකද්ද වියදම විදුලි බිල කීයක්ද රුපියල් 4,000යි මෙන්න මේ ගණන් ටික තමයි අපිට හම්බ වෙන්නේ අපි නැවත වතාවක් බලමු පරීක්ෂා කරලා රුපියල් ලක්ෂ 5ක් මුදලින් ලැබෙනවා අලුත් වැඩියා රුපියල් 30,000යි උපකරණ මිලදී ගැනුම 1,50,000යි ලක්ෂ 3කින් ගැනුම් සේවකයන්ට 15,000ක් ගෙවනවා 4,000ක් ගෙවනවා ඊට පස්සේ බැංකු ණයක් ලැබෙනවා 1,50,000ක් සහ ඖෂධ විකුණුම් වලින් අපිට ආදායම් ලැබෙනවා 1,80,000ක්. එතකොට අපිට මෙන්න මේ ගණන් ටික තමයි අපිට මුදල් පොතට අදාළව අපිට හමු වෙන්නේ. ඒක නිසා අපි දැන් මේ ගිණුම තුලනය කරන්න උත්සාහ කරමු. මෙන්න මේ විදිහට ජනවාරි මාසයේ 31 වෙනිදා අපි මේ ගිණුම තුලනය කරන්න උත්සාහ කරමු. එhmenan හරපැත්ත අපි වැඩි බව දන්නවා 6,80,000යි 7,80,000යි 8,30,000යි 8,30,000යි එකතුව 8,30,000යි 8,30,000යි මේ පැත්තත් 8,30,000ක් අපි දා ගන්නවා අපි බලමු කීයක් මේ බැර පැත්තේ තියෙනවද කියලා 4,50,000යි 4,80,000යි 4,95,000යි 4,99,000යි 4,99,000ක් අපිට වියදම් අඩු කරන්න පුළුවන් 4,99,000ක් 8,30,000යි 4,50,000යි 80,000යි 95,000යි 4,99,000යි 3,31,000ක් තමයි අපිට ශේෂය ලැබෙන්නේ 3,31,000යි ශේෂය පහළට ගෙන ගියා 1.31 ඊළඟ ගිණුම් දවස් 2.1 ශේෂය පෙබරවාරි 1 වෙනිදා 3,31,000යි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. දැන් අපි අනිවාර්ය ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ අවසන්. ඊළඟට අපිට ලැබෙන්නේ දෙවෙනි ප්‍රශ්නය. මේක තමයි අපිට මේ ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයන විෂයපතෙන් අපිට ලැබෙන ප්‍රශ්න ටික. එහෙමනම් පළවෙනි ප්‍රශ්නය දෙකේ පළවෙනි කොටස ආ. උවමනාවන දක්නට ලැබෙන ලක්ෂණ දෙකක් ලියන්න. අපි දන්නවා අවශ්‍යතාවයන් තියෙනවා. අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට තියෙන විකල්ප ක්‍රම තමයි උවමනාවන් කියලා කියන්නේ. එහෙමනම් උවමනාවන් වල ලක්ෂණ මොනවද? උවමනා අපි දන්නවා අපිට දෙකක් තමයි ලියන්න කියන්නේ. අපි උවමනාවල ලක්ෂණ අපි මතක් කරගමු. එකක් තමයි උවමනා අසීමිතයි. අවශ්‍යතා සීමිත වෙනවා. උවමනා
අපිට ඕන තරම් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ අපි කන කෑම ගත්තොත් එහෙම අඳින ඇඳුම් ගත්තොත් එහෙම අපි දන්නවා විවිධාකාරයේ විකල්ප අපිට භාවිතා කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි වුවමනා නිර්මාණය කරන්න පුළුවන්. වුවමනා නිර්මාණය කරන්න පුළුවන්. වුවමනා සංකීර්ණයි. ඊළඟට හතරවෙනි එක වුවමනා අත්‍යවශ්‍ය නොවේ. අත්‍යවශ්‍ය නොවීම. ඇඳුමක් ඕන නම් අනිවාර්යෙන්ම මම ෂර්ට් එකක්ම අඳින්න ඕනේ නැහැ. මට වෙනත් විකල්පයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වුවමනාවල විවිධ ලක්ෂණ තියෙනවා. ඊළඟ ප්‍රශ්නය. භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් දෙකක් ලියන්න. අපි බලමු මේ පැත්තෙන් භාණ්ඩ ලක්ෂණ ලියමු. මේ පැත්තෙන් අපි සේවාවල ලක්ෂණ අපි ලියන්න උත්සාහ කරමු. අපි දන්නවා භාණ්ඩයක් භෞතික පැවැත්මක් තිබෙනවා. භෞතික පැවැත්ම. සේවාවක් අපිට භෞතිකව ස්පර්ශ කරන්න බෑ. භෞතික පැවැත්මක් නැත. ඊළඟට අපිට ඒහා අදාළම අපිට කියන්න පුළුවන් ස්පෘශ්‍ය කියලා. මේක අස්පෘශ්‍ය කියන්නේ අල්ලන්න පුළුවන් අස්පෘශ්‍ය. ඊළඟට භාණ්ඩයක් ඒකීයයි. සේවාවක් විවිධයි. තව ගොඩක් තියෙනවා. අපෙන් අහන්නේ දෙකක් විතරයි. ඊළඟට අපි දන්නවා සපයන්නාගෙන් වෙන් කළ හැකිවීම සපයන්නාගෙන් වෙන් කළ නොහැකිවීම. සපයන්නාගෙන් වෙන් කළ නොහැක. මේ විදිහට අපිට තවත් ලක්ෂණ කීපයක් හඳුනගන්න පුළුවන්. නමුත් අපෙන් අහන්නේ දෙකක් විතරයි. දෙකක් ලිවීම ලකුණු ලබා ගැනීමට හොඳටම ප්‍රමාණවත්. ඊළඟ ප්‍රශ්නය. දෙවෙනි කොටස. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. මොනවද ප්‍රකාශ? සෑම ව්‍යාපාරයකම කටයුතු කරන්නේ යම් සුවිශේෂී අරමුණක් හෝ අරමුණු කීපයක් ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන්ය. සුවිශේෂී එක්ක අරමුණක් තියෙන්න ඕන, අරමුණු කීපයක් තියෙන්න ඕන. ඒක සත්‍ය ප්‍රකාශයක්. අපි සත්‍යයි කියන එකට අපි හරියක් දානවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් සත්‍යයි කියලා. අහන්නේ සත්‍යයි කියලා කෙලින්ම කියන්න. සත්‍යද අසත්‍යද?
ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයා වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් නිෂ්පාදිත ලෙස හඳුන්වයි. නිෂ්පාදිතයක් කියන්නේ ක්‍රියාවලියක් නෙමෙයි. ඒක නිසා අසත්‍යයි. මේ ලියලා තින්නේ සේවාවක ලක්ෂණ. පාරිභෝගිකයා වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් කියලා කියන්නේ සේවාවක් සැපීමේ ලක්ෂණයක්. සන්නම් නාමයක් තිබීම ව්‍යාපාර ශක්තියක් වන අතර නවනගර බිහිවීම ව්‍යාපාර තර්ජනයකි. ඒකත් අසත්‍යයි. මොකද මේ නවනගර බිහිවීම තර්ජනයක් නෙමෙයි. ඒක නිසා අපි ඒක අසත්‍ය ප්‍රකාශයක් විදිහට හඳුනා ගන්නවා. අසත්‍යයි. ශ්‍රී ලංකාවේ සුරු පරිමාණ කර්මාන්තවල පිරිහීමට ගෝලීකරණය ඉවහල් වී ඇත. සත්‍යයි. ගෝලීකරණේ අහිතකර බලපෑමක් තමයි මේ දේශීය කර්මාන්ත අපිට ආරක්ෂා කරගන්න නොහැකි වීම. ඒකට තර්ජනයක් බවට පත් වෙනවා. ඒක නිසා මේ ගෝලීයකරණය නිසා සුළු පරිමාණ කර්මාන්තවලට බලපෑමක් අනිවාර්යෙන්ම එල්ල වෙනවා. එමනම් අපි දැන් මේ ප්‍රකාශ හතර සත්‍ය අසත්‍ය විදිහට අපි හඳුනගත්තා. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නය. ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීම ව්‍යාපාරිකයාට වැදගත් වන්නේ ඇයි? අධ්‍යයනය කරනවා කියලා කියන්නේ පරිසරය අධ්‍යයනය කිරීමෙන් අපි යම් යම් දේවල් හොයාගන්නවා. අපි බලනවා ඇයි අපි ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය පරීක්ෂා කරන්නේ? අපි ඒකෙන් හඳුනා ගන්න උත්සාහ කරනවා ව්‍යාපාරයට තියෙන ශක්තියින් මොනවද කියලා. අපි ප්‍රබල වෙන්නේ කුමන සාධක නිසාද? අපේ තියෙන පළපුරුද්ද, අපේ ව්‍යාපාරයට තියෙන සන්නාමනාමයන්, සේවකයන්ගේ දක්ෂතාවයන්, මේ වගේ දේවල් අපි ශක්තියින් විදිහට හොයාගන්නවා. ප්‍රාග්ධනයේ තිබීම, ඒ වගේ දේවල්. එතකොට ශක්තියින් අපි හඳුන ගන්නවා. ඒ වගේම අපේ දුර්වලතාවයන් අපි අනිත් පැත්තෙන් හඳුන ගන්නවා. අභ්‍යන්තර පරිසරය. මොකද මේ විවිධ බලපෑම් එල්ල කරන්න පුළුවන් මේ පුද්ගලයන් සහ අනෙකුත් සාධක තමයි ව්‍යාපාරික සාර්ථකත්වයට බලපාන්නේ. ඒක නිසා අපි යම්කිසි අධ්‍යයනයක් කරලා අපි හඳුන ගන්න ඕන අපේ තියෙන ශක්තියින් මොනවද කියලා. ශක්තියින් අපි හඳුනගත්තයින් පස්සේ ව්‍යාපාරයේ ප්‍රගමනය උදෙසා අපි ඒ ශක්තියින් භාවිතා කරන්න ඕන. ඒ වගේම දුර්වලතාවයන් අපි හඳුනගෙන ඒ දුර්වලතාවයන් හැකිතාක් මගහැරගෙන ව්‍යාපාරයේ සාර්ථකව ඉස්සරහට කරගෙන යන්නේ කොහොමද කියලා අවශ්‍ය කටයුතු අපි සිද්ධ කරන්න ඕන. එහෙමනම් ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන් ව්‍යාපාරිකයාට ඇති වැදගත්කම තමයි අපි ලියමු ව්‍යාපාරේ ශක්තියින් හඳුනාගෙන ඒවා ව්‍යාපාරේ ප්‍රවර්ධනයට භාවිතා කිරීමත් දුර්වලතා මගහැර ඉදිරි කටයුතු
සාර්ථකව කිරීමට අභ්‍යන්තර පරිසර අධ්‍යයනය උපකාරී වේ කියලා අපි පිළිතුරක් ලියමු. ඊළඟට අපේ ආ කොටස මොකද්ද ප්‍රශ්නය? දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑමක් ලියන්න. දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑමක් ලියන්න. ගෝලීය පරිසරය කියලා කියන්නේ අපි අපේ වෙනත් රටවල් සමග අපි සංස්කෘතිකමය සහ අපි පවත්වන සමාජීය සම්බන්ධතාවයන් ගොඩනැගීම, දේශ සීමා, මුහුදු සීමා ඒවා නොතකා අපි අපේ වෙළඳාම් විවර කර ගැනීම, පුළුල් කර ගැනීම යන කාරණා අපි මීට ඇතුළත් වෙනවා. එතකොට මේකෙන් අපට යහපතක් මෙන්ම අයහපතක් සිද්ධ වෙන බවත් අපි හොඳින්ම දන්න කාරණයක්. එතකොට මෙතනදී අපෙන් අහන්නේ දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑමක් ලියන්න කියලා. එතකොට හිතකර බලපෑම් රාශියක් තියෙනවා. එකක් තමයි විදේශ ප්‍රාග්ධනය. විදේශ ප්‍රාග්ධනය ගලා ඒම. අපි දන්නවා විදේශීය ආයෝජකයන් ලංකාවේ ව්‍යාපාරවල ආයෝජනය කිරීම අපිට එක්තරා විදිහකින් හොඳ දෙයක්. ඒ වගේම නව තාක්ෂණය ලබාගත හැකි වීම. ඊට පස්සේ අපි දන්නවා ගුණාත්මක අමුද්‍රව්‍ය විදේශ වලින් අපිට ලබා ගන්න පුළුවන්. අපිට වඩා දියුණු තාක්ෂණයක් තියෙන රටවල ගුණාත්මක අමුද්‍රව්‍ය ලබා ගැනීම. තවත් කාරණා කීපයක් කිව්වොත් එහෙම අපි දන්නවා වැඩි දියුණු කරන ලද යන්ත්‍ර සූත්‍ර යනාදී මගින් අපිට කාර්යක්ෂම ලෙස අපේ ව්‍යාපාර කටයුතු ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මේ වගේ අපිට ගොඩක් අපිට යහපත පිණිස මේක හේතු කරගන්න පුළුවන් ගෝලීකරණය. හතරවෙනි කොටසේ ආ කොටස. ව්‍යාපාර කෙරෙහි උනන්දු වන පාර්ශවයේකි රජය. ඇල්මැති පාර්ශවයක් ලෙස රජය ව්‍යාපාර කෙරෙහි උනන්දු වීමේ අරමුණු මොනවාද? දෙකක් නම් කරන්න. එකක් තමයි රැකී රක්ෂා. රැකී රක්ෂා උත්පාදනය. අපි දන්නවා රජයට තමයි වගකීමක් තියෙන්නේ ජනතාවට අවශ්‍ය රැකී රක්ෂා ටික සම්පාදනය කරන්න. ඉතින් මේ ව්‍යාපාරවලට අවශ්‍ය පහසුකම් සැලසුවොත් ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ අපේ තරුණ පරම්පරාවට රැකී රක්ෂා රාශියක් බිහි කරයි කියලා. ඒක නිසා රැකී රක්ෂා උත්පාදනය අපේ ප්‍රධාන අරමුණක් බවට පත් වෙනවා. ඊළඟට තවත් දෙයක් තමයි බදු ආදායම් ලබා ගැනීම. ඒ වගේම රජයේ බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපාර පරිසර හිතකාමී විදිහට
තමාගේ කටයුතු කරගෙන යයි කියලා. ඒ වගේම මේ සමාජ වගකීම මේ ව්‍යාපාර ආයතන වෙතින් ඉටු කරයි කියන බලාපොරොත්තුවත් රජය බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපාරික ප්‍රජාවගෙන්. සමාජ වගකීම corporate social responsibilities කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඊළඟ ප්‍රශ්නය. තාක්ෂණික පරිසරය තර්ජනයක් වූ ව්‍යාපාර ක්ෂේත්‍රයන් නම් කරන්න. අපි දන්නවා මේ යන්ත්‍ර සූත්‍ර මගින් තාක්ෂණයේ දියුණු වෙච්ච නිසා අත්කර්මාන්ත හස්තකර්මාන්ත අපි එකට කියනවා. හස්තකර්මාන්ත වලින් කරගත්ත මේ ව්‍යාපාරවලට ගොඩාක් විශාල බලපෑමක් ආවා. ඒක නිසා අත්කර්මාන්ත එහෙම නැත්නම් හස්තකර්මාන්ත එක ශේෂ්ත්‍රයක් බලපෑමට ලක් වුණා. ඒ වගේම අපි දන්නවා සිනමා කර්මාන්ත. මේ වගේ ඇතැම් ව්‍යාපාර ක්ෂේත්‍රවලට තාක්ෂණික පරිසරයේ සිදුවෙන වෙනස්කම් තර්ජනයක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ප්‍රශ්නාංක 3 පළවෙනි කොටස. සුගන්ධී විජේකෝන් විසින් බෝනික්කන් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙම ව්‍යාපාරයට අදාළ නිෂ්පාදන සාධක දෙකක් හා නිදසුන් දෙකක් ලියන්න. හොඳයි. මොනවද නිෂ්පාදන සාධක කියලා කියන්නේ? අපි දන්නවා නිෂ්පාදන සාධක යටතේ අපි ඉගෙන ගත්තා ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4ක් අපි නිෂ්පාදන සාධක හම්බ වෙනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය කියලා. ඒතර භූමිය කියලා කියන්නේ අපිට සබාදහම විසින් අපිට ලබා දීලා තියෙන විවිධ සම්පත්. එතකොට මේ සම්පත් අපිට පොළොව මතු පිට, ඊට පස්සේ පොළොව යට, එහෙම නැත්නම් මුහුද යන මේ ස්ථාන වලින් අපිට මේ දේවල් අපිට හොයාගන්න පුළුවන් මේ සම්පත්. එතකොට මේවා බොහෝ විට ප්‍රාථමික ස්වරූපයේ සම්පත්, ජලය, වාතය, ගහකොළ, ಖನಿජ සම්පත්, පස මේ වගේ දේවල්. ඊළඟට අපිට හම්බෙන සාධකේ මොනවද? ශ්‍රමය. ශ්‍රමය කියලා කිව්වෙන් පස්සේ අපි දන්නවා අපි කායික ශ්‍රමය සහ මානසික ශ්‍රමය යම්කිසි නිෂ්පාදනයකට අපි ඉන්පුට් එකක් විදිහට, අමුද්‍රව්‍යයක් විදිහට අපි භාවිතා කරනවා. කායික ශ්‍රමය කියලා කියන්නේ කය වෙහෙසලා වැඩ කරන අය. ලේබර් කෙනෙක් ගත්තොත් එහෙම ඔහු විසින් බොහෝ විට කරන්නේ කය වෙහෙසා වැඩ කිරීමක්. ගණකාධිකාරීවරයෙක් එහෙම නැත්නම් අධ්‍යක්ෂවරයෙක් මනස වෙහෙසා තමයි වැඩ කරන්නේ. මානසික ශ්‍රමදායකත්වය තමයි එතන වැඩිපුර අපිට තියෙන්නේ. ඊළඟට ප්‍රාග්ධනය කියලා කියන්නේ අප විසින් වෙනස් කරගන්නා දේවල්, සම්පත්වල ස්වරූපය වෙනස් කරලා අපි විසින් සකස් කරගන්නා දේවල්, කෘතිම ස්වරූපයක් තියෙන දේවල්, යන්ත්‍ර සූත්‍ර, ඊට පස්සේ භාණ්ඩ එක අමුද්‍රව්‍ය, ඊට පස්සේ ගොඩනැගිල්ලක්, මේ වගේ දේවල් අපි ප්‍රාග්ධනය ගණයට සලකා බලනවා. ඊට පස්සේ ව්‍යවසාය කියලා කියන්නේ මේ ව්‍යාපාරික අවදානම දරන පුද්ගලයා, එහෙම නැත්නම් ව්‍යාපාරයේ හිමිකරු විසින් මේ නිෂ්පාදන සාධක 4 කොටසේ සංයෝජනය කරමින් මනාව ව්‍යාපාරයේ සැලසුම් කරමින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන පුද්ගලයා, අවදානම් දරන පුද්ගලයාගේ ඒ මහන්සියට තමයි අපි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. හොඳයි. ඒ අවබෝධයත් එක්ක අපි බලමු මේ සුගන්ධි විජේකෝන්ගේ බෝනික්කන් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම අපෙන් අහන්නේ නිෂ්පාදන සාධක දෙකක් හා නිදසුන් දෙකක්. එතකොට අපි එකක් ගමු බලන්න. අපි භූමිය කියන සාධකය ගත්තොත් එහෙම අපි හිතමු මේ බෝනික්කෝ නිෂ්පාදනය කරනකොට අපි හිතමු අර ඒක ඇතුළට පුළුම් පුරවනවා කියලා.
පුළුන්. එතකොට අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් එහෙමනම් බෝනික්කන් සාදන්න ගන්න පුළුන් ඒක අපිට ගස් වලින් පුළුන් ගස් වලින් අපිට ඒක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගමු ප්‍රාග්ධනය කියන සාධකයේ ගත්තොත් එහෙම අපි දන්නවා අපිට අපි හිතමු මැෂින් එකක් මේක මහන්න භාවිතා කරන මැෂින් එක ඒක අපිට ප්‍රාග්ධනය ගණයට ගන්න පුළුවන්. එතකොට අපිට මේ පිළිතුරු ලියන්න කියන්නේ සාධක දෙකක් සහ නිදසුන් දෙකක් මැෂින් එක ඊට පස්සේ තව එකක් ගමු අපි ගොඩ නැගිල්ල කියලා තෝරනම් ගන්න පුළුවන්. ඒ අපේ වැඩ පොඩ අපි පාත්තකට යන ගොඩ නැගිල්ල. ඊට පස්සේ ඕනනම් ශ්‍රමය ගත්තොත් එහෙම මෙයාගේ සේවකයෝ දක්වන දායකත්වය සහ සුගන්ධි විසින් මේ බෝනික්කන් සෑදීමේ ව්‍යාපාරය කළමනාකරණය කිරීමේ ඒ ක්‍රියාවලියට අපි කියන්න පුළුවන් ව්‍යවසායකත්වය කියලා. එහෙමනම් අපි දැන් ඊළඟ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න යොමු වෙමු. ඊළඟට අපිට තියෙන්නේ දෙවන කොටස ප්‍රශ්නේ පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. අපි බලමු. පළවෙනි ප්‍රකාශය මොකක්ද? නව තාක්ෂණික ක්‍රම සඳහා අනුගත වීම දුෂ්කර වීම ව්‍යාපාරයක දුර්වලතාවයකි. අලුතෙන් තාක්ෂණික ක්‍රම අපිට විවර වෙනවා. ඒ සඳහා අපිට අනුගත වෙන්න බැරි නම් ඒක ව්‍යාපාරයක දුෂ්කරතාවයක් කියලා කියනවා. මෙම ප්‍රකාශය ඇත්තටම අපිට එකඟ වෙන්න පුළුවන් සත්‍ය ප්‍රකාශයක්. සත්‍යයි. භාණ්ඩ හා සේවා අලෙවියේදී පොදු මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම උද්ධමනයයි. සත්‍ය ප්‍රකාශයක්. උද්ධමනය කියලා කියන්නේ නොකඩවා භාණ්ඩවල මිල ඉහළ යාම. ඒකට අපි කියනවා උද්ධමනය කියලා. මිල ගණන් පහළ යෑමට අපි කියනවා අවදමනය කියලා. මේ දෙකම අපිට යහපත් දේවල් නෙමෙයි. ව්‍යාපාරික පැවැත්ම රඳා පවතින්නේ ගනුදෙනු කරුවන් මතය. අපිට එම ප්‍රකාශයත් සත්‍ය ප්‍රකාශයක් විදිහට හඳුනගන්න පුළුවන්. මොකද ව්‍යාපාරයක් තමාගේ ප්‍රධාන සාර්ථකත්වයේ දොරටුව විවර වෙන්නේ මේ අපේ ගනුදෙනුකරුවන් අපි මේ නිෂ්පාදනය කරන භාණ්ඩ එහෙම නැත්නම් සේවාව අගය කරන්න පටන් ගත්තොත් තමයි ඔවුන් නැවත නැවත අපේ භාණ්ඩේ මිලදී ගැනීම සඳහා යොමු වන්නේ. හතරවෙනි ප්‍රශ්නය ප්‍රකාශය ව්‍යාපාරවලට අවශ්‍ය අරමුදල් යොදවමින් එහි අවදානම දරන පුද්ගලයෝ කළමනාකරුවෝ. අවදානම දරනවාද කළමනාකරුවන්? කළමනාකරුවන්ගේ වගකීම තමයි ඔවුන් වැටුපට වැඩ කරන සේවකයන්. ඔවුන්ගේ වගකීම තමයි තීරණ ගැනීම සහ මේ සැලසුම් ක්‍රියාත්මක කිරීම. ඒ නිසා මෙම ප්‍රකාශය සමග අපිට එකඟ වෙන්න බෑ. අසත්‍යයි. පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහාත් නිෂ්පාදකයා ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම සඳහා නෛතික පරිසරයේ විසින් ක්‍රියාත්මක කර ඇති අනපනත් දෙකක් නම් කරන්න. අපි දන්නවා එක පැත්තකින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට අනිත් පැත්තෙන් මේ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට රජයේ නීතිමය පරිසරයේ විසින් විවිධ වූ නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් නීති සම්පාදනයේ යෙදෙනවා. ඒ වගේ නීති කීපයක් තමයි 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ
අධිකාරී පනත. ඊට පස්සේ සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනත. ඒ වගේම අපි දන්නවා ආයතනයක වැඩ කරන සේවකයෝ ඉන්නවා. සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සමහර වෙලාවට හාම්පුතුන් විසින් මේ සේවකයන්ගෙන් නොසුදුසු ලෙස වැඩ ගැනීම, සේවයෙන් නිරපා හැරීම වැනි විවිධ අකටයුතු සිද්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා සේවක ආරක්ෂාව සඳහාත් අපේ තියෙනවා පනතක් 1954 අංක 14 දරන සාප්පු හා කාර්යාල සේවක පනත. මොනවද? 1954 අංක 14 දරන සාප්පු හා කාර්යාල සේවක පනත. මෙන්න මේවා තමයි විවිධ වූ නෛතික පරිසරය තුලින් අපිට ගෙනල්ලා තියෙන, හඳුන්ලා දීලා තියෙන නීති රීති. හතරවෙනි කොටස. වර්තමාන පාරිභෝගිකයා තම අවශ්‍යතා හා උවමනා වෙළඳපළ මගින් සපුරා ගන්න. වෙළඳපළ තුල සිටින විවිධ ව්‍යාපාරවල පොදු ලක්ෂණ දෙකක් ලියන්නලු. එතකොට අපි දන්නවා සෑම ව්‍යාපාරයකටම එක පොදු ලක්ෂණ තමයි සෑම ව්‍යාපාරයකටම අරමුණක් තියෙනවා. ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේ මූලික අරමුණක් ලාභ ලැබීම, එහෙම නැත්නම් සමාජ සුබ සාධනය යන අරමුණක් තියෙන්න ඕන. පොදු ලක්ෂණ. ඊට පස්සේ අපි දන්නවා ව්‍යාපාර සංවිධාන ව්‍යුහයක් තියෙනවා. ව්‍යාපාර සංවිධාන ව්‍යුහයක් තිබීම. සෑම ව්‍යාපාරයක්ම ව්‍යාපාර කටයුතු වලදී පිරිවැයක් දැරීමට සිදුවීම. මෙන්න මේවා තමයි මේ දෙකක් අපිට ලිව්වනම් අපිට ලකුණු ටික ලබා ගන්න පහසුවෙන්ම පුළුවන්. පොදු ලක්ෂණ දෙකක් තමයි අපෙන් අහන්නේ. අරමුණක් තිබීම, ව්‍යාපාර සංවිධාන ව්‍යුහයක් තිබීම, ව්‍යාපාර කටයුතු වලදී පිරිවැයක් දැරීමට සිදුවීම යනාදී කාරණා. සෑම ව්‍යාපාරයක්ම ආර්ථික කටයුත්තක නිරත වෙලා ඉන්නවා. ආර්ථික කටයුත්තක නිරත වීම සෑම ව්‍යාපාරයකම මිනිස් ශ්‍රමය සෑම ව්‍යාපාරයක්ම මේ
මිනිස් සම්පත ප්‍රයෝජනයට ගන්නවා. කායික සහ මානසික දායකත්වයේ උදෙසා. මිනිස් සම්පත ප්‍රයෝජනයට ගැනීම යනාදී කාරණා අපිට ගන්න පුළුවන් සෑම ව්‍යාපාරයකම පොදු ලක්ෂණ විදිහට. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නය පළවෙනි කොටසේ. අපි බලමු පුංචි සිද්ධියක් දීලා තියෙනවා. බිස්කට් නිෂ්පාදන ව්‍යාපාරයක නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙස සේවය කළ කවීස ඔහුගේම බිස්කට් නිෂ්පාදන ව්‍යාපාරයක් ඇරඹීමට අදහස් කරයි. කලින් ඔහු සේවය කරනවා බිස්කට් කොම්පැනියක. එතනින් ඔහු අත්දැකීම් ලබා ගන්නවා. ඊට පස්සේ කාලයක් ගියයින් පස්සේ කවීස තීරණය කරනවා ඇයි මම මගේම ව්‍යාපාරයක් කරගෙන යන්නේ නැත්තේ? මට දැන් සියලු දැනුම තියෙනවා, යම්කිසි මුදලක් ඉතිරි කරලා තියෙනවා, හැකියාව තියෙනවා එහෙම කියලා. මෙම ව්‍යාපාරයට එකතු වීමට ඔහුගේ හොඳම මිතුරා වන සුදීරත් කැමැත්තෙන් සිටී. අපිට ශක්තියක් ලැබෙනවානේ, අපිට විශ්වාසවන්ත යම්කිසි කෙනෙක් හවුල් කරගන්න පුළුවන් නම් අපිට ඒක අපේ ශක්තියක් බවට පත් වෙනවා. ඒක නිසා මිතුරාටත් ආරාධනා කරන්න ඉන්නවා. මිතුරා ඒ සඳහා කැමැත්තෙන් ඉන්නවා. ඉතින් අයන්න. මේ දෙදෙනාට ප්‍රවේශ වීමට සුදුසු ව්‍යාපාර සංවිධානයක් ලියන්න. ඔන්න දැන් සුදීරගේ පසුබිම කියලා තියෙනවා. එතකොට දැන් අලුතෙන් ආරම්භ කරන්න යන්නේ ව්‍යාපාරයක්. එතකොට මේක ගොඩාක් විශාල ව්‍යාපාරයක්ද පුංචි ව්‍යාපාරයක්ද කුඩාවට පටන් අරන් අනාගතයේ දියුණු වෙන්න බලාපොරොත්තු වෙන ඒ වගේ කුමන වෙළඳපළකටද අපි මේ සේවාව දෙන්න යන්නේ? මුලින්ම අපි තර්ජනයක් අපිට තියෙනවා. එහෙම නැත්නම් අපිට අභියෝගයක් තියෙනවා. අපි අලුතෙන් පටන් ගන්නෙ අලුත් සන්නාම නාමයක්. ඒක හන්ද අපිට පුළුවන් ද එක සැරේ මේක මුළු ලංකාවටම මේක දෙන්න. එහෙම නැත්නම් අපි ඉලක්ක කරන්නේ කුඩා වෙළඳපළකින් ඉස්සෙල්ලා අපි සාර්ථක වෙලා එයින් ලැබෙන ප්‍රතිචාරයත් එක්ක අපි මේක ටිකෙන් ටික පුළුල් කරනවාද කියන එක. ඉතින් ඔන්න ඔය කාරණා අපි මනසේ තියාගෙන අපි බලමු මේක කොහොමද උත්තර දෙන්නේ කියලා. මිතුරන් දෙදෙනාට ප්‍රවේශ වීමට සුදුසු ව්‍යාපාර සංවිධානයක්. මම විශ්වාස කරනවා හවුල් ව්‍යාපාරයක් වඩාත් ගැලපෙයි කියලා. හවුල් ව්‍යාපාරයක්. එහෙමත් නැත්තම් ඒගොල්ලන්ට හිතන්න පුළුවන් සංස්ථාපිත සමාගමක්. මේ අවස්ථාවන් දෙකම හවුල් ව්‍යාපාරයක ගත්තත් දෙන්නෙක් අයිතිකාරීන්ට මේක කරගෙන යන්න පුළුවන්. මොකක්ද ඒකට අදාළ නීතිය 2007 අංක 7 දරන සමාගම් පන්ති යටතේ නියම කරලා තියෙනවා. අවම වශයෙන් පුද්ගලයන් 2 දෙනෙක්, උපරිම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙක් එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන් කියලා. ඒ වගේම 2007 අංක 7 දරන සමාගම් පන්ති යටතේ සංස්ථාපිත සමාගමක් අපිට ආරම්භ කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපිට පුද්ගලික සමාගමක්, පෞද්ගලික සමාගමක් විදිහට දෙන්නෙක් එකතු වෙලා කරගෙන යන්න පුළුවන්. එතකොට මේකේ ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් එහෙම මෙම ව්‍යාපාර සංවිධානයේ වාසියක් හා අවාසියක් ලියන්න. හවුල් ව්‍යාපාර ගත්තොත් එහෙම අපි හවුල් ව්‍යාපාරයක් ගත්තොත් හවුල් ව්‍යාපාර අපි බලමු වාසි මොනවද කියලා.
වැඩි ප්‍රාග්ධනයක් රැස් කර හැක. ඇයි? එක්කෙනෙකුට වඩා දෙන්නෙක් ඉන්නකොට වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. 2. සාමූහික තීරණ තනියෙන් ගන්නවට වඩා දැන් ඔන්න මොළ දෙකක් තියෙනවා කල්පනා කරන්න. සාමූහික තීරණ. 3. විවිධ පුද්ගල හැකියා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒකත් වාසියක්. අන්තිම එක ලාභ අලාභ බෙදා ගන්න පුළුවන්. ඒකත් හොඳයි. අලාභයක් තිබ්බොත් බෙදෙන එක හොඳයිනේ. ඒ කියන්නේ තනියෙන්ම ඔලුවට දා ගන්නවට වඩා දෙන්නෙක් බෙදා ගන්න එක හොඳයි. මෙන්න මේවා තමයි වාසි. දැන් බලමු අපි අවාසි. හවුල් ව්‍යාපාරයක අවාසි. අපි මේ කියන්නේ ඉස්සෙල්ලම හවුල් ව්‍යාපාර. අවාසි තමයි ලාභ බෙදී යාම. අපි ඒකට කැමති නෑනේ. අලාභ බෙදෙනවට කැමති, ලාභයක් බෙදෙනකොට අපිට දුක හිතෙනවා. එහෙම නේද? ඒක තමයි මිනිස් ස්වභාවය. ඊළඟට ගැටුම් ඇති වෙන්න පුළුවන්. මම කැමති දෙයට අනිත් එක්කෙනා කැමති නෑ. තීරණ ක්‍රියාත්මක කරන්න අමාරුයි. ස්වාධීනත්වය අඩුයි. ඇයි? හැම වෙලේම තවත් එක්කෙනෙක් ඉන්නවා. ස්වාධීනත්වයට බලපෑම. තනියෙන්ම අයිති වෙනකොට තමාගේ ව්‍යාපාරය නිසා ඕනම දෙයක් හිතන ඕනම දෙයක් කරන්න පුළුවන්. නමුත් දෙන්නෙක් ඉන්නකොට අපිට ඒ වගේ නම්‍යශීලී බවක් අපිට ලැබෙන්නේ නොමැත. සමාගමක් ගත්තොත් එහෙම අපි කියන්නේ සමාගමක වාසි. සමාගම ඒකේ වාසි මොනවද? අපි දන්නවා නෛතික පුද්ගල භාවය. නෛතික පැවැත්ම අපි කෙටියෙන් ලියමු. ඊට පස්සේ අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම. අනෙකුත් වාසි තමයි වැඩි ප්‍රාග්ධනයක් රැස් කරන්න පුළුවන්. ඊට පස්සේ තීරණ ගැනීම අධ්‍යක්ෂ මණ්ඩලයක් වෙතින් සිද්ධ කරන්න. ඊට පස්සේ අවාසි තමයි සමාගමක් ගැන නම් අපි ලියන්නේ නිර්දේශ කරන්නේ අවාසි. නැවත වතාවක් ලාභ බෙදී යාම ඒ වගේම අයිතිය බෙදී යාම. ඊට පස්සේ නීති රීති වැඩි සමාගමක් පවත්වනකොට. වර්ෂයකට සැරයක් අනිවාර්යෙන්ම විගණනය කරන ලද accounts අපි සකස් කරන්න ඕන. තවත් වෙනත් වාර්තා අපි සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට ඉදිරිපත් කරන්න ඕන. වාර්ෂික වාර්තා මේ වගේ විවිධ වූ නීතිමය බැඳීම් වැඩි මේ සමාගම් වල. එහෙමනම් අපි මේ උත්තර දුන්නේ එම සංවිධානයේ වාසියක් හා අවාසියක් ලියන්න කියන එක හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ ආ කොටස. අපි දැන් බලමු දෙවනි කොටස හතරවෙනි ප්‍රශ්නේ.
පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද කියලා දක්වන්න. පළවෙනි ප්‍රකාශය. සීමිත වගකීමක් සහිතව ලියාපදිංචි කිරීම ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණයකි. ඒක පුද්ගල ව්‍යාපාරවලට සීමිත වගකීමක් තියනවද? අසත්‍ය ප්‍රකාශයක්. අපි දන්නවා වගකීම අසීමිතයි කියලා ඒක පුද්ගල ව්‍යාපාරයක. ඒක නිසා අපිට මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්න බෑ. මේකේ කියන්නේ සීමිත වගකීමක් සහිතව ලියාපදිංචි කරන්න පුළුවන්ලු ඒක පුද්ගල ව්‍යාපාරවලට. ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න පුළුවන්. හැබැයි ලියාපදිංචි කරා කියලා කියන්නේ වගකීම සීමා සහිත වීමක් එතනින් කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රකාශය. සමාගමක කොටස්කරුවන් මිය යාම මුන්වත් වීම වැනි හේතු සමාගමේ පැවැත්මට බාධාවක් නොවේ. සත්‍ය ප්‍රකාශයක්. සංස්ථාපිත සමාගම්වල දුවේ පුතේ තියෙන වාසියක් තමයි මෙන්න මේක එක කාරණයක්. මොකද මේ ව්‍යාපාරය නෛතික පුද්ගලයෙක් විදිහට පිළිගන්නකොට ඒකේ ඉන්න අයිතිකරුවන් එක්කෙනෙක් දෙන්නෙක් උමතු වෙලා මිය ගිහිල්ලා එහෙම වීමක් එහෙම සිදුවීමක් ව්‍යාපාරයේ පැවැත්මට අඛණ්ඩ පැවැත්මට කිසිම බාධාවක් එල්ල වෙන්නේ නැහැ. ඒක නිසා සමාගමක කොටස්කරුවන් මිය යාම බුන්වත් වීම වැනි හේතු සමාගමේ පැවැත්මට බාධාවක් නොවේ කියන එක සත්‍ය ප්‍රකාශයක්. ඒ නිසා මම මේක සත්‍යයි කියලා ලියනවා. ඊළඟ ප්‍රකාශය. පෞද්ගලිකාංශයේ ඒකාධිකාරී බලපෑම අවම කිරීමට දායක වීම රාජ්‍ය සංස්ථාවල අවාසියකි. ඒක අවාසියක් නෙමෙයි මේක වාසියකි. ඒක නිසා ඒකාධිකාරයේ ඒකට තර්ජනයක් එල්ල කරන්න පුළුවන් රාජ්‍ය සංස්ථාවලට. ඒක නිසා මෙම ප්‍රකාශය සමග අපිට එකඟ වෙන්න බෑ. අසත්‍යයි. හතරවෙනි කොටස. අමාත්‍යංශයක් යටතේ ක්‍රියාත්මක වන මුළුමනින්ම රජයේ ඍජු පාලනයට අයත් වන ආයතන සම්පකාර සමිතිය. ඕගොල්ලන්ට මතකද අපි මේ ව්‍යාපාර වර්ගීකරණය කළා. අයිතියත් එක්ක පුද්ගලිකාංශය රාජ්‍යාංශය. ඒතර පුද්ගලිකාංශය තමයි අපි නැවත බෙදුවේ කොටස් කීපයකට. තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමුපකාර සමිති සහ වෙනත් සමිති. එමනම් සමුපකාර සමිති අයත් වන්නේ පෞද්ගලික අංශයට. මේකේ කියනවා අමාත්‍යංශයක් යටතේ ක්‍රියාත්මක වන මුළුමනින්ම රජයේ ඍජු පාලනයට යටත් ආයතනයක්ලු සම්පකාර සමිතිය. අසත්‍ය ප්‍රකාශයක්. අසත්‍යයි. හොඳයි, අපි දෙවෙනි ප්‍රශ්නෙටත් දෙවෙනි කොටසටත් අපි පිළිතුරු දුන්නා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ආ කොටස. හවුල් ව්‍යාපාරයක ඇති හවුල් ගිවිසුම කෙටියෙන් හඳුන්වන්න. මොකද්ද හවුල් ගිවිසුමක් කියන්නේ? හවුල් ගිවිසුමක් කියලා කියන්නේ හවුලක් කියලා කියන්නේ එක්කෙනෙකුට වඩා පුද්ගලයෝ සම්බන්ධ වෙන තැනක්. එතකොට තමයි අපි මේ හැකිතාක් දුරට ඇතිවෙන ගැටුම් වළක්වා ගැනීම සඳහා තමයි අපි ගිවිසුමකට එකඟතාවයකට අපි එළඹෙන්නේ මත ගැටුම් පසුකාලීනව ඇතිවීම වැළැක්වීම සඳහා. ඒක නිසා ඒකට අපිට ලැබෙන උපකරණයක් තමයි දරුවනි මේ හවුල් ගිවිසුම කියන්නේ. ඒතර හවුල් ගිවිසුම කියලා කියන්නේ මේක ලියකියවිල්ල. මේක ඇත්තටම තියෙන ලියකියවිල්ලක්. දුවේ පුතේ මේ හවුල් ගිවිසුම කියන එක මේක අනිවාර්යෙන්ම අත්සන් කරන ලියවිල්ලක් වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඒක තමයි මතක තියාගන්න ඕනේ. ගිවිසුමක් කියන එකට මේ හවුල් ව්‍යාපාර නීතියේ කියනවා මේ ගිවිසුම පළවෙනි එක තමයි වාචික. වාචික කියන්නේ අපි වචනයෙන් කතා වෙනවා. ඔයයි මායි දෙන්න එකතු වෙලා මේ දේ කරමු. ඔයාට 50%යි මට 50%යි. වාචිකව එකඟ වෙනවා.
එහෙම නැත්තම් ලිඛිතව එකතු වෙනවා. ලිඛිතව එකඟ වෙනවා. කොලයක ලියලා අපි දෙන්න අස්සම් කරලා කියනවා අපි මේ විදිහට තමයි වැඩ ටික කරන්න කියලා පොඩ්ඩක් විශ්වාසය නැත්තම් එහෙම. තවත් එකක් තියෙනවා ව්‍යංගයෙන්. අපි කිසිම දෙයක් වචනයෙන් කතා කරන්නෙත් නෑ. කොලයක ලියා ගන්නෙත් නෑ. අපි නිකන් ඇඟවීමෙන් විතරයි. අපි දෙන්න මේ වැඩේ කරමු කියලා කතා වෙනවා. මේ අඹ ටිකක් අපි අරගෙන විකුණවුවා නම් අපිට හොඳයි නේද? එහෙම කියලා. සල්ලි තියනවද ඔයා ගාව? ඔයා මං ගාව 2000ක් තියෙනවා, මං ගාව 5000ක් තියෙනවා. එහෙමනම් අපි මේ අඹ ටික අරගෙන අපි පොඩි වෙළඳාමක් කරමු කියලා දෙන්න සල්ලි ටික දාලා අඹ ටික ගන්නවා. කලින් කතා වෙන්නේ නැහැ මේකේ ලාභේ කොහොමද බෙදාගන්නේ කියලා. 50%ද 75ද සල්ලි දාපු විදිහටද? එහෙම නැහැ. සමහර මිතුරෝ ඉන්නවා. අපි විශ්වාසයත් එක්ක ඒ වගේ කරන්න පුළුවන්. එහෙමනම් හවුල් ව්‍යාපාරක ඇති හවුල් ගිවිසුමක් කියලා කියන්නේ කුමක්ද? අපි කෙටියෙන් ලිව්වොත් එහෙම හවුල් ව්‍යාපාරයක කටයුතු පිළිබඳව අතර ඇතිවන එකඟතාවය හවුල් ගිවිසුමක් හවුල් ගිවිසුම වේ. එතකොට මම කිව්වා මේ ලිය කියවිල්ලක් අත්‍යවශ්‍ය නැහැ කියලා. හැබැයි මම මෙතනදි පුංචි කාරණයක් කියන්නම්. මේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අපිට බලපාන නීතිය මොකක්ද? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. එක එකක්. ඊට පස්සේ 2007 අංක 7 දන්න සමාගම් පනත. එතකොට මේ හවුල් ව්‍යාපාර නීතිමය පරිසරය තුළ නියමයක් කරනවා ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000කට වඩා වැඩි නම් අනිවාර්යෙන්ම හවුල් ගිවිසුම ලිඛිත ගිවිසුමක් විදිහට තියෙන්න ඕන කියලා. මොකද්ද? ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි නම්. අදටත් මේ නීතිය තමයි බලපවත්වන්නේ. ඒ මුදල් ප්‍රමාණයන් සංශෝධනය වෙලා නැහැ. ප්‍රායෝගිකව කිසිම ගැළපීමක් නොවුනට. හොඳයි. හවුල් ගිවිසුමක් ඇති කර ගැනීමෙන් අත්කරගත හැකි වාසියක් ලියන්න. මොනවද වාසි? ලාභ අලාභ බෙදීමේ ක්‍රමය එකඟ වීම ඒ වගේම මත ගැටුම් මතභේද වළක්වා ගැනීම. ගැටුම් ඇති වෙන්න පුළුවන්. වළක්වා ගැනීම යන වාසි අපිට ලබා ගන්න පුළුවන්, සලස්ව ගන්න පුළුවන්. හතරවෙනි කොටස සංස්ථාපිත සමාගම් වල දැකිය හැකි වාසියක් හා අවාසියක් ලියන්න. සංස්ථාපිත සමාගම් වල වාසි තමයි අපි කලිනුත් කතා වුණා නෛතික පුද්ගල භාවය, නෛතික පුද්ගල භාවයක් හිමිවීම, අඛණ්ඩ පැවැත්ම.
අවාසි තමයි නීතිමය බලපෑම් අධිකයි. ගොඩක් නීති රීති අනුව කටයුතු කරන්න ඕන. එතකොට මේ වගේ වාසි මෙන්ම අවාසිත් අපිට මේ සංස්ථාපිත සමාගම්වල දක්නට ලැබෙනවා. ඊට පස්සේ ආ කොටස. රාජ්‍ය දෙපාර්තමේන්තුව වල දක්නට ලැබෙන ලක්ෂණ දෙකක් නම් කරන්න. මොනවාද? රාජ්‍ය දෙපාර්තමේන්තු. එතකොට ලක්ෂණ දෙකක් කිව්වොත් එහෙම අපි දන්නවා. අයිතිය රජයේ සතු වීම. පූර්ණ අයිතිය 100%ක් රජයට අයිති. එක අමාත්‍යංශයක් යටතේ පාලනය වීම. ඊළඟට මේ රාජ්‍ය දෙපාර්තමේන්තුවකටත් අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. අඛණ්ඩ පැවැත්ම. ඊට පස්සේ දෙපාර්තමේන්තු ප්‍රධානියා තමයි දෙපාර්තමේන්තු ප්‍රධානියා නමින් නඩු කටයුතු සිදුවේ. නීතිමය කටයුතු තියෙන්නේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට විරුද්ධව තමයි නීතිමය කටයුතු තියෙන්නේ. හොඳයි දුවලා පුතාලා. අපි දැන් පළවෙනි කොටසේ අනිවාර්ය ප්‍රශ්නය අපිට ලකුණු 20ක් ලැබෙන ප්‍රශ්නය සාකච්ඡා කරා. ඊට පස්සේ ප්‍රශ්න අංක 2 3 4 අපි දැන් සාකච්ඡා කරලා අවසන් කරා. 2 3 4 කියන ප්‍රශ්න අංක 3 අපිට ලැබෙන්නේ ව්‍යාපාර අධ්‍යයන කොටසේ. මේ සියලු ප්‍රශ්න ව්‍යාපාර අධ්‍යයන කොටසට අදාළව තමයි ආවේ. ඒතර මේකට ලකුණු 8 ගානේ අපිට ලැබෙනවා. අපි කිව්වා අපි මුලින් දැනගත්තා. ප්‍රශ්න දෙකක් තමයි අපි තෝරගන්න ඕන. ඒකත් අපි දැනගත්තා. එහෙමනම් අපිට තව තියෙන්නේ මේකේ මේ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සාකච්ඡා කරන්න. ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස කියලා කියන්නේ මේ ගිණුම් කරන අධ්‍යයන කොටස ආශ්‍රිතව අපිට ලැබෙන ප්‍රශ්න. එහෙමනම් අපි නැවත වතාවක් හමු වෙමු. අපි අපේ තුන්වන පරිච්ඡේදයෙන් අපි සාකච්ඡාව නැවත වතාවක් අපි ඉස්සරහට අරන් යනවා. ගිණුම් කරන අධ්‍යයන ආශ්‍රිත ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. එහෙමනම් මාත් සමග නැවත වතාවක් සම්බන්ධ වෙන්න කියලා මම ඕගොල්ලන්ට මතක් කරනවා. මේ පරිච්ඡේදය මෙතකින් අපි නිමා කරනවා.